නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒකාන්තයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය කරුණාවෙන් අපට පහදා දෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පහදා දෙන උතුම් සදහම් පිළිසඳර දහම් කැඩපත ඔබට සමීප කරමින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙනවා. අපි පළමුවෙන් ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමුවෙන්ම පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අදත් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව එංගලන්තයේ පදිංචි පින්වත් සීලා සහ හීන් බණ්ඩා දෙපළ, ඒ වගේම ප්‍රේමා සහ කරුණා බස්නායක දෙපළ, සුසිලා සහ රුද්‍රා දෙපළ, ඒ වගේම ඩේලියා සහ රංජිත් යන පින්වන්ත හැමදෙනාම තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. මේ පින්වන්ත හැමදෙනාමත් කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අදත් අපට අවස්ථාව දෙනවා සදහම් පිළිසඳර පවත්වන්න. අපි මහා සංඝරත්නය යාලි වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අදී මහා චත්තාරීසක දහම් පරියායේ අවසාන භාගෙට මං ඉන්නේ. ඒතර මේ මහා චත්තාරීසක කියලා කියන්නේ අද තමයි කී ලස්සන කොටස තව කොටසක් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ සූත්‍රේ නම අද තව විග්‍රහ වෙනවා. චත්තාරීසක කියන්නේ 40නේ. එතකොට මේ කුසල පාක්ෂික 20ක් සහ අකුසල පක්ෂයන් 20ක් විග්‍රහ කරනවා දැන් අන්තිමට. එහෙමයි ස්වාමීනි. එතකොට එතෙන්දී අපි නම් මේ දක්වා ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දිව් මිනිස් ලෝකයාට මහා පතල කරුණාවෙන් අපි ගිය සතියේ කතා කළ විදියට මග්ග සංයුත්තේ තිබුණා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන්මයි මේ මාර්ග අංගයන් යුතු මේ ප්‍රතිපදාව මේ ලෝකෙට විවර වෙන්නේ කියලා. එහෙමයි. ඒකට එහෙනම් ගරහනවා නම් කවුද කියලා ඔබ තේරුම් ගන්න කවුද කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ප්‍රඥාව ඔබයි ඇති කරගත යුත්තේ. එහෙමයි. එවන් යම් කෙනෙක් මේ ලෝකේ සංකත ධර්මයන් නැත්. හටගත්තු ධර්මයන් නැත්. එහෙමයි. එතකොට මේ සියලු ධර්මයන් අතර අග්‍ර බවට පත් වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි ස්වාමීනි. මේ අග්‍ර වූ ආර්ය අෂ්ටාංග මාර්ග සංකත ධර්මයන් අටගෙන යම් කෙනෙක් පහදිනවද ඒක අග්‍ර උදාර පැහැදීමක් බවට පත් වෙනවා. අග්‍ර පැහැදීම ඇති කරගත්තොත් අග්‍ර විපාක ලැබෙනවා. එහෙමයි. දෙවියන් අතරම තමයි ඉතින්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ජීවිත කාලේ මේ මාර්ගය ගැන හරියට හිත පහදවමින් හිටියොත් නේද? එහෙයි ස්වාමීනි. දෙවියන් අතර. දෙවියන් අතරටත් යනවා සසර දුකිනුත් කෙලවර කරයි. මේ ජීවිතේ සමහර විට ලෞකික ජීවිතයේ තියෙන අර ප්‍රශ්නත් එක්ක ගෙවල් දොරවල් දැන් බැඳලා නේ ඉන්නේ ඉතින්. ඒ නිසා සමහරවල්ට ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාව යම් ලාභයක් ඇද්ද? ශ්‍රද්ධා ලාභයක් ඇද්ද? හිත පහදවමින් ඉන්න මාර්ගයට. ස්වාමීනි පැමිණ විමසන්න තියෙනවා නම් හැමදෙනාම. ඒක නෙන්න. කොච්චර දෙයක්ද නේද? අන්තිමට සමහරවල්ට දෙවියන් අතරට ගියාට ඒ බැඳුම් ටිකක් නැහැ නේද? කොට යාට මේ ජීවිතේ ප්‍රශ්න ටික. සමහර උපදීද්දිම කාලයක් තිස්සේ අහපු අනිත් අයට හිත පහදව ගන්න කරපු උපකාරය එක පැත්තකින් අනුග්‍රහ කරනවා. සමහරට යද්දිම තමයි නිවන් මඟ විවර වෙන වාතාවරණයක් ඇති වෙන්න පුළුවන්. හරියට විසාකාවට 7 අවුරුද්දේදී දහම් දෙසලා සෝතාපන්න වුණා වගේ. 7 අවුරුද්දේ මේ
රාහුලයන් ධර්මය ආර්ය අෂ්ටාංග මාර්ගය ලැබිලා ධර්මය අවබෝධ කළා වගේ. එහෙමයි ස්වාමීනි. 7 අවුරුද්දේ මේ කසල ඇද ඇද හිටපු සුනීත සෝපා කළා. එහෙමයි. 7 අවුරුද්දේ දරුවෝ. ඒතර වෙච්චර ඉක්මනින්ම පුංචි කාලෙකින් මග විවරුනේ ඇයි? පෙර සසරේ අනිත් සත්වයා අනිත් සත්ව වර්ගයා මාර්ගයේ පිහිටවන්න හදවතින් කැප වෙලා ඇති. යහපත් මාර්ගයේ පිහිටවන්න. ඒකේ උපකාරෙම තියෙන්නේ. එතකොට ඒ අනිවාර්යෙන් තමන්ට ඒ උපකාරي සැලසෙනවා. එහෙමයි. ඒ නිසා සතුට වෙන නිතර සතුට වෙන්න. නිතර සතුට වෙන්න. ලස්සන කදහම් පුංචි මග්ග සංයුත්තේ තියෙන ලස්සන කරුණකින් මම දේශනාවද පටන් ගන්නවා. එහෙමයි අවසරයි. කුම්භ සූත්‍රය හරි ලස්සන කලයේ උපමා කරපු දේශනාව. එහෙමයි. යම්සී මහන්නේ ආදා දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ලස්සනට මේ සමහරට විහාරයේ තිබිච්ච දෙය දැකපු දෙයක් මුල් කරගෙන දේශනා කරපු දහමක් මේ. එහෙමයි. සමහරට විහාරයේ තියෙන දකින්න ඇති කලගෙඩි ආධාරකේ විතර විස්තර කරන ආධාරකයක් නොමැතිව තිබෙන කලය පහසුවෙන් පෙරලෙන්න පුළුවන් කියන. එහෙමයි ස්වාමීනි. පහසුවෙන් පෙරලෙන්න පුළුවන් කියන. ආධාරකයක් මත තිබෙන කලය පහසුවෙන් පින්වත් මහන්නේ පෙරලෙන්නේ නැහැ කියන. හරි ලස්සනයි නේද? හරි ප්‍රකටයි. හරි ප්‍රකටයි. එහෙමයි. එසේම මහණෙනි ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් පෙරලිය හැකි වේ. එහෙමයි. එන මුක්කුවක් අපේ හිතට නැත්තම් ආධාරකයක් නැත්තම් යම් තැනක පිහිටලා නැත්තම් යම් ධර්ම යානට නැගලා නැත්තම් එහෙමයි. මෙතන විස්තර කරනවා එහෙනම් ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් පෙරලන්න බෑ කියන මහන්නේ සිතට තියෙන ආධාරකය කුමක්ද? ධර්ම යානේ. බ්‍රහ්ම යානේ. අනුත්තර මාර්ග විජේ ජයගත්තු ඒ අනුත්තර දෙය කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනාවකට යම් කෙනෙක් පිළිහිලා දැන් මෙතන කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය කියන වචනේ තියෙනවා. එහෙමයි. ආර්ය කියන වචනේ විස්තර කරද්දී කියන්නේ මොකක්ද උකට? අරියාය මේ ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ඒ ප්‍රඥාවත් එක්ක සිහියත් එක්ක තියෙන. එහෙමයි ඒ ස්වාමීනි. මාර්ගංග ගැන කියන්නේ. එහෙයි. එතකොට මෙතන කියන්නේ අන්න ඒක තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අංග 8 පිළිතලා නම් තියෙන්නේ. එහෙමයි. ඒ ධර්ම යාන්ට නැගලා නම් ඉන්නේ. එහෙමයි. ඒ බ්‍රහ්ම යාන්ට නැගලා නම් තියෙන්නේ. ඒ සිත පෙරලෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. ඒ සිත එනම් වැරදි මඟ පිළිගන්නේ නැහැ. වැරදි මඟකට යොමු වෙන්නේ නැහැ. එහෙමයි. එහෙනම් වැරදි මඟකට යොමු වෙන්නේ නැත්නම් වැරදි මඟ කියන කෙනෙක් ඇද්ද ඔහුට යොමු වෙන්නෙත් නැහැ. පෙරලෙන්නේ නැහැ. එතකොට වැරදි මඟක් දේශන කෙනෙක් ඇද්ද ඒවන් අවබෝධයකට පෙරලෙන්නෙත් නැහැ හිත. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි නේද? එහෙයි. එහෙනම් ඔහුගේ සරණ තියෙන්නේ කොතනද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තුල විතරයි. එහෙමයි. පිහිට පතන්නේ. එහෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සුසදී සත්‍තිස් බෝධිපාක්ෂික වලින් සුසදී ඒ මගින් පමණයි පිළිසරණ පතන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ මගට දිවි පිදු ශ්‍රාවක සංගරුවණක් ඇද්ද? ආනි ශ්‍රාවක සංගරුවනේ විතරයි පිළිසරණ පතන්නේ. එහෙමයි. හිත පෙරලෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔබ බලන්න ඔබේ හිත පෙරලෙනවද කියලා. පෙරලෙනවා නම් දැන් තේරුම් ගන්න එන. ආධාරකේනේ. එහෙමයි. ධර්මයාට නැගලනේ. හරියට. එහෙමයි. සමහරලාට මේ දැන් අපි බස් වලත් නගින්න ඕනේ ෆුට් බෝඩ් එකේ. එහෙමයි. එහෙම නේද? එහෙමයි. සමහරට ඇතුළේ ඉඩ කඩ තියේදී ෆුට් බෝඩ් එක කියන සමහර කට්ටිය. එහෙමයි. ඒ වගේ මේ සමහරට ෆුට් බෝඩ් එකේ ඇත්තේ. ඒතර පැනලා තව එකකට නගින්න පුළුවන් නේ. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ආන් ඒ වගේ. ඒ නිසා ෆුට් බෝඩ් එකේ යන අය වෙන්න එපා. ධර්ම යානයට හොඳට නැගලා, බ්‍රහ්ම යානයට නැගලා හරියට හිත පිහිටව ගන්න තම තමන්ම තමයි මහන්සි ගන්න ඕන. එහෙමයි. ඒතර අපි මේ මහා චත්තාරීසක පරියායේ අවසන් කළා අපි මේ මාර්ගාංග 8 ආශ්‍රව සහිතවත් අනාශ්‍රව රහිතවත්. එහෙමයි. ඒතර විශ්වාසයෙන් යුතුව හිරියොතප් ඇති කරගෙන වඩන මගකුත් පිං උපදවන එහෙමයි. සුගතියට පමුණුවන වඩන ස්වභාවයකුත් ඊළඟ ආශ්‍රව දුරු කර කර ආශ්‍රවයන්ගෙන් නිදහස් කර කර සිහියත් ප්‍රඥාවත් වීරියත් උපදවමින් වඩන මාර්ගයක් ගැන කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේකෙදී
දැන් බලන්න සම්මා දිට්ඨිය ගත්තට පස්සේ මේ සම්මා දිට්ඨිය වඩන කෙනාගේ සම්මා දිට්ඨිය විස්තර කරන මොකද්ද කියලා ඒක මේක සම්මා දිට්ඨියයි මේක මිත්‍යා දෘෂ්ටියයි කියලා හඳුනා ගැනීමේ කුසලතාවය සම්මා දිට්ඨිය. එහෙමයි. එතකොට මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවා නම් සම්මා දිට්ඨිය හිත පිහිටවන සම්මා වායාමයි. එහෙමයි. එතකොට ඒ වෙලාවේ යා හිත පවත්තලා තියෙන සම්මා සතිය. එහෙමයි. දැන් එයා ඉන්න තැන තේරුම් ගන්න පුළුවන් සම්මා සතියක්ද මිත්‍යා සතියක්ද කියලා. ඒ කියන්නේ නම් කුසල අකුසල් දකින්න ඥානෙකුත් ඒ අකුසලයේ දුරු කරලා කුසලයේ තුල හිත පිහිටවන ඒ කරුණ දෙකම තුල තමන්ගේ ආධ්‍යාත්මී වැඩිද්දි තමන්ගේ යම් සිහියක් තියෙනවද ඒක සම්මා සතියක් බවට පත් වෙනවා. එහෙමයි. ඊළඟ සම්මා සංකල්පවල කල්පවල කොහොමද වැඩින්නේ? ඒත් පූර්වාංග වෙන්නේ සම්මා දිට්ඨිය. කොහොමද පූර්වාංග වෙන්නේ? ආධ්‍යාත්මී මිත්‍යා සංකල්ප විදිහට හඳුනා ගන්න. සම්මා සංකල්ප විදිහට හඳුනා ගන්න. ඒ වෙන් කිරීමේ කුසලතාවය සම්මා දිට්ඨිය. එහෙමයි. එතකොට එයා සම්මා සංකල්ප වලටම අවධානය පවත් ඉඳලා එයා සම්මා දිට්ඨිය වඩනවා. එහෙමයි. එහෙම නේද? එහෙමයි ස්වාමී. එතකොට එයා අවධානය පවත්න්නේ මොකද්ද? සිහිය පවත්න්නේ කොහොමද? සම්මා සංකල්ප වලට. එහෙමයි. ඒතර සම්මා සංකල්ප වලට සිහිය පවත්නවා. සිහිය පවත්තද්දී තේරුම් ගන්නේ මොකද්ද? මේක මිත්‍යා සංකල්ප, මේක සම්මා සංකල්ප. එහෙමයි. තේරුම් ගැනීමේ කුසලතාවය සම්මා දිට්ඨිය. ඊළඟට මිත්‍යා සංකල්ප දුරු කරනවා සම්මා සංකල්ප තුළ හිත පිහිටනවා. ඒක සම්මා වායාමයි. එහෙමයි. මොන සම්මා සංකල්ප වලින් ආයි සම්මා දිට්ඨිය වැඩෙනවා සම්මා වායාම වැඩෙනවා. සම්මා සතිය වැඩෙනවා. එහෙමයි. ඊළඟට යා සිහිය පවත්වන වචන වලට. වචන වලට සිහිය පවත්ලා වඩන කරුණු තුනක් මොකක්ද? එතකොට මේක මිත්‍යා වාචා මේක සම්මා වාචා කියලා වෙන් කරනව නම් ඒක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය වැඩෙනවා එතකොට. එහෙමයි. මිත්‍යා වාචා දුරු කරලා සම්මා වාචා තුල හිත පිහිටවනවා නම් ඒක සම්මා වායාමයටයි තියෙන්නේ. එහෙමයි. ඊළඟට එයාගේ අවධානය සම්මා සතියක් බවට පෙරලෙනවා. එහෙමයි. දියුණු වෙලා යනවා. එහෙමයි. හරි ආශ්චර්යද සම්මා සතියක් දියුණු වෙන හැටි නේ. එහෙමයි. ස්වාමිනේ සම්මා දිට්ඨියෙන් මිත්‍යාවයි මිත්‍යා එකයි සම්මා එකයි හඳුනා ගන්න කුසලතාවේ සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමිනේ. දුරු කරන කුසලතාවයත් සම්මා තුල හිත පිහිටන කුසලතාවයත් සම්මා වායාමයි. එහෙමයි. එතකොට ඒක අත්දකින්න එක ආධ්‍යාත්මී පවත්තන සිහියට කියනවා සම්මා සතියක් බවට පෙරලෙනවා. ඒක දිනු වෙලා යනවා. එහෙමයි. ස්වාමිනේ එතකොට සම්මා දිට්ඨියෙන් කරුණ මනාව තේරුම් අරගෙන වීරිය පවත්වලා සම්මා ආජීවයට කම්මන්තයට ආදි වශයෙන් පැමිණෙනවා. එතකොට ගුණේටම ගුණේටම පැමිණෙනවා. එහෙමයි ස්වාමීනි. සුගතියට ගෙනියන හැරි ගුණයට සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව දුරු කරන ගුණයකටත් අන්තිමට ගේනවා. එහෙමයි ස්වාමීනි. සුගතියට ගෙනියන ගුණේ බලවත් වෙලා එහෙමයි. ඊට පස්සේ ආශ්‍රව දුරු කරන ස්වභාවයට මානසිකත්වපත් වෙනවා. එහෙමයි. කලබල වෙන දෙයක් නැහැ, කෑ ගහන දෙයක් නැහැ. රහතන් වහන්සේ යනු ගුණයෙන් පරිපූර්ණ උත්තම. ගුණයෙන් පරිපූර්ණ. එහෙමයි ස්වාමීනි. අර දැන් අර ඉස්සෙල්ලා දේශනාවක අපි කතා කළේ මග්ග සංගීතතුනේ සත්පුරුෂයාගේ සත්පුරුෂයා කියලා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයාගේ සත්පුරුෂයෙක් තමයි රහතන් වහන්සේ කියලා. ස්වාමීනි. ඊළඟට විස්තර කළා එයා ඔන්න සම්මා කම්මන්තට සිහිය පවත්වාගෙන ඉන්නවා. එහෙමයි. සිහිය පවත්තද්දී තේරුම් ගන්නව නම් මේක මිත්‍යා කම්මන්තයක් මේක සම්මා කම්මන්තයක් කියලා තේරුම් ගන්නව නම් සම්මා දිට්ඨිය වැඩෙනවා. එහෙමයි. මිත්‍යා කම්මන්තේ දුරු කළ සම්මා කම්මන්තේ තුල හිත පිහිටවනව නම් සම්මා වායාම වැඩෙනවා. එහෙමයි. එතකොට එයාගේ සිහිය සම්මා සතියක් බවට වැඩි වැඩි යනවා. එහෙමයි. ඊ පවත්තන සිහිය මොකද වෙන්නේ? සම්මා සතියක් සේ වැඩි වැඩි යනවා. එහෙමයි. දැන් බලන්න මෙහිමන් දහමක් කතා කුසල අකුසල් ගැන පිනපව ගැන යහපත අයහපත ගැන කතා කරන නොකරන ලෞකික පළවෙනි ධානය වඩලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. පළවෙනි ධානය වඩලා සිහියක් දිනු කරලා තියෙනවා. එහෙයි. හැබැයි අර මේ කියන කුසල අකුසල් තේරුම් ගනිමින් නෙමෙයි ඒක වඩලා තියෙන්නේ. එහෙමයි. යහපත අයහපත පිනපව තේරුම් ගනිමින් නෙමෙයි මේ සිහිය වඩලා තියෙන්නේ. එහෙමයි. නිකම්ම ධානය සැපේක. එතකොට ඒක සම්මා සතියක් බවට පත් වෙන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. සමාධියෙන් සතියක් වැඩෙන්නේ සම්මා සතියක් වැඩෙන්නේ. එහෙයි. සමහර කට්ටිය ආකාසානංචායතනේ කාලේ වඩලා තියෙනවා. එහෙයි. දැන් කාමයන්ගෙන් ආයෙ හිත අයින් කරන්න එපාය. එහෙමයි. එහෙම කරලා එහෙම වඩලා එයාගේ සිහිය දියුණාට ඒක සම්මා සතියක් බවට පෙරලෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇයි කුසල් අකුසල් යහපත අය පින පව වෙන් කරලා දකින ඥානයක් දිනු වෙලා නැහැ. එහෙමයි.
ඊළඟට අඩු ගානේ හට ගැනීම නැතිවීම දකින්න ඥානයක් අදියුණු වෙලා නැහැ. නුවණ පිණිස පවතින්නේ නැහැ. විමුක්තිය පිණිස පවතින්නේ නැහැ. එහෙමයි. ඒ නිසා සම්මා විමුක්තියක් ඇති වෙන්නේ නැහැ. සම්මා ඥානයක් උපදින්නේ නැහැ. එහෙමයි. ආන්න ඒකයි. එහෙමයි. මේ ආර්ය මාර්ග නැවත නැවත අපි මිස්මතු කරන්න තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කළා එතන සම්මා ආජීවිත දැන් එයා තමන්ගේ දිවි පැවැත්මට. එහෙමයි. එයා අවධානය පවත්වන සිහිය පවත්තලා මොකද වෙන්නේ මේක මිත්‍යා ආජීවයක් මේක සම්මා ආජීවයක් කියලා වෙන් කරන කුසලතාවයෙන් සම්මා දිට්ඨිය වැඩෙනවා. එහෙමයි. වෙන් කර කර වාසය කරන සම්මා දිට්ඨිය වැඩෙනවා. එතකොට ඒ වෙලාවේ මිත්‍යා ජීවි අතහරිනවන සම්මා ජීවි හිත පිහිටවනවන වායාම වැඩෙනවා. එහෙමයි. ඒතර වැරදි දේ දුරු කිරීමෙන්මයි වීරිය වැඩෙන්නේ. එහෙමයි. නිවැරදි දේ තුල හිත පිහිටවන්න පුරුදු වීමෙන්මයි මේ ශාසනයේ වීරිය වැඩෙන්නේ. එහෙමයි. මේ ශාසනයේ වීරිය හරියට හඳුන ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතර වැරදි දේ හඳුන ගන්න දක්ෂ වීමෙන්මයි ප්‍රඥාව වැඩෙන්නේ. එහෙමයි. නිවැරදි දේ හඳුන ගන්න දක්ෂ වීමෙන්මයි ප්‍රඥාව වැඩෙන්නේ. අරුණාලෝක ඇති වෙන්නේ. එහෙමයි. ඒතර මේ දෙකත් එක්ක උපදින යම් එයාගේ සිහියක් ඇද්දී සිහියමයි ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරන සතියක් නිර්මාණය කරන්නේ. එහෙමයි. එහෙම නැතු සිදු වෙන්නේ නැහැ. එහෙසම්. කොච්චර පැහැදිලිද නේද? එහෙමයි. හරිම සුන්දරයි නේද? මනාකොට ස්වාමීනි මනාකොටම පරිපූර්ණ එහෙමයි. නිර්මල. ඒකනේ දැන් මේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන පහදිනවනේ උදාාර පැහැදීම. එහෙමයි ස්වාමීනි. සිහිය මුල් කරගෙන පහදින්නේ. එහෙමයි. ඉතින් දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය අදහගෙන ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිහට සිහිය පුරුදු කළා. එහෙමයි. ඒතර ඒ සිහියේ ඉන්න සාරිපුත්තයන් වහන්සේ තථාගතයන් වහන්සේ ගැන නිගමනයකට එනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙන අවබෝධය නම් මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට නෑ තව තථාගතයන් වහන්සේ නමකට ඇරෙන්න කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන මේ ලෝකෙ මිහි පිට පහළ වෙන්නේ නෑ. කොහෙවත් නෑ කිව්වා. එහෙමයි. ලෝක ධාතුවේවත් නෑ කිව්වා බුදු කෙනෙක් ඇරෙන්නට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහනවා සාරිපුත්තයන් වහන්සේගෙන් සාරිපුත්තේ වගේ උදාාර ප්‍රකාශයක් කළේ අතීත බුදුවරුන්ගේ හිත දැක්කද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මට එහෙම ඥානයක් නෑ කිව්වා. එහෙමයි. එන අනාගත බුදුවරුන්ගේ හිත දැක්කද? නෑ කිව්වා. එන වර්තමානයේ වැඩ සිටින තථාගතයන් වහන්සේ හිත දැක්කද? අනේ ස්වාමීනි නෑ කිව්වා. එහෙමයි. එහෙනම් කොසේද එහෙම කියන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මේ සතිපට්ඨානෙ කො කියන්නේ? එහෙමයි. කොහොමද තමන් සතිපට්ඨානේ ඉඳගෙන නිගමනට එන හැටි? ශාස්ත්‍රූත්වය හඳුන ගන්න හැටි. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ශාස්ත්‍රූත්වය හරියට හඳුනගත්තේ නැත්තේ ඇයි එහෙනම් මේ ලෝකයා? එහෙමයි. එහෙනම් සිහිය මදිකම් බව තම තමන් තේරුම් ගත යුතුයි. එහෙමයි. ශාස්ත්‍රූත්වයේ නිෂ්ඨාවටපත් වෙන්නේ නැත්තේ. නිෂ්ඨාවටපත් වෙන්නේ නැත්තේ. හිත පෙරලෙන්නේ ඇයි වෙන සරණක් හොයාගෙන. එහෙමයි. තේරුණා නේද? හොඳට මේ සිහිය මදිකම් තියෙන්නේ. ස්වාමීනි සාත්‍රුන් වහන්සේගේ උදාාර බවට පැහැදී උන්වහන්සේගේ පාමුල නැවති ಗುಣ මතු කරමින් කියමින් ගමන වඩනවා මිසක් වෙනනම් මේ එහෙම හරියන්නේ. එහෙසම්. එහෙනම් දැන් සිහිය දියුණු වෙච්ච කෙනා නම් නිෂ්ඨාවට එන්නේ. එහෙමයි. මොන සිහියද ඒක? සම්මා සතිය. එහෙමයි. ඒතකොට මේ සම්මා සතිය වැඩෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ නැද්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. එහෙනම් බාහිර ලෝකේ මතවාද වලට පරිස්සම් වෙන්න ඕනේ. එහෙමයි. පරිස්සම් වෙන්න ඕනේ. එහෙයි. ආන්න ඒකයි වැඩි තියෙන්නේ. ඊළඟ බලන්න දැන් එහෙනම් දැන් සම්මා දිට්ඨිය වඩන විදිය කිව්වා සම්මා සංකල්ප වඩන විදිය කිව්වා සම්මා වාචා වඩන විදිය කිව්වා සම්මා කම්මන්තේ වඩන විදිය කිව්වා සම්මා ආජීව වඩන විදිය කිව්වා. ඒ හැම ඒ දේවල් පහම වඩද්දි වැඩෙන තව කරුණු දෙකක් කිව්වා මොකද්ද? සම්මා සතියයි සම්මා වායාමයි. එහෙමයි ස්වාමීනි. දැන් මට සම්මා ආජීවයට පස්සේ මොකක්ද තියෙන්නේ? සම්මා වායාම. දැන් වැඩිලා තියෙන්නේ. එහෙයි. එහෙනම් මුල්ලංග පහ වඩනකොට හරියට එහෙමයි. සම්මා දිට්ඨිය පිළිහිట్లా වඩනකොට සම්මා වායාම වැඩිලා. එහෙමයි. මුල්ලංග පහ වඩනකොට සම්මා දිට්ඨිය පිළිහිట్లా සම්මා සතිය වැඩිලා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි. එහෙමයි. පහක් වඩද්දී හරියට අනිත් අංග දෙකත් වැඩිලා තියෙනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා මේකේ తත්‍ර බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොත් පින්වත් මහණෙනි මෙතන සම්මාදිට්ඨියමයි පූර්වාංග වෙන්නේ. එහෙමයි. කතංච බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති සම්මා දිට්ඨිස්ස බික්කවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා යාගේ ආධ්‍යාත්මය තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. එහෙමයි. දන් දීම විපාක විශ්වාස කරන කෙනාගේ හිත තමයි දන් දෙන්න ආධ්‍යාත්මය පොළඹවන්නේ. එහෙමයි. සේවා කටයුතු විපාක විශ්වාස කරන කෙනාගේ තමයි ඒ සඳහා ආධ්‍යාත්මය පෙළඹෙන්නේ. එහෙමයි.
පුද පූජාවල විපාක පිළිගන්න කෙනාගේ තමයි ආධ්‍යාත්මිකට පෙළඹෙන්නේ. සම්මා සංකල්ප ඇති වෙන්නේ. ඊළඟට හොඳ කර්මයන්ගේ විපාක විශ්වාස කරන කෙනාගේ හිතේ තමයි යහපත් සිතිවිලි උපදින්නේ. යහපත් සිතිවිලි උපදින්නේ. නෛෂ්ක්‍රම්‍ය සිතිවිලි, අව්‍යාපාද සිතිවිලි, අවිහිංසා සිතිවිලි උපදින්නේ කාගේ හිතේද? හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා විශ්වාසය බලවත් නම්. එහෙමයි ස්වාමීනි. පෙර හිත පෙරලන්න හරි ලේසි. එහෙනම් දැන් මේ යහපත් සිතිවිලි හිතේ පවත්තන්න අමාරු වෙයි. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා විශ්වාසය මදිකම. එහෙමයි. නරක කර්මයන්ගේ නරක විපාක තියෙන කියලා විශ්වාසය බලවත් නම් නරක සිතිවිලි බැහැර කරන්න හරි ලේසි. එහෙනම් නරක සිතිවිලි බැහැර කරන්න අමාරුයි. අයහපත් කර්මය කියන්නේ චේතනාවනේ. අයහපත් චේතනාවේ දුක් විපාක තියෙනවා ගැන හිතේ විශ්වාසය මදි නිසා. එහෙමයි. දැන් ලස්සනට පැහැදිලි ඉන්නේ සම්මා සංකල්ප වලට. එහෙමයි ස්වාමීනි. ඒතර සම්මා සංකල්ප බහුල කෙනාගේ වචනත් මොනවද? එතකොට බලන්න කාම සංකල්පයෙන් බරිත, ව්‍යාපාද සංකල්ප වලින් බරිත, හිංසා සංකල්ප වලින් බරිත කෙනාගේ හිතේ උපදින්නේ බොරුව. උපදින්නේ කේලම. උපදින්නේ හිස් වචන. උපදින්නේ පරුස වචන. එහෙමයි ස්වාමීනි. සතුන් මැරීමට පෙළඹෙනවා යා. හොරකමටයි පෙළඹෙන්නේ. අනාචාරයට හිත පෙළඹෙන්නේ. එහෙමයි. ඊට පස්සේ අධාර්මිකව තම හොරබරු වංචා කරලා ධනෙ උපයන්නයි පෙළඹෙන්නේ. එහෙමයි. ඒතර එහෙම කෙනාගේ මොකද වෙන්නේ? මිත්‍යා වායාම වැඩෙන්නේ. මිත්‍යා සතිය වැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? දැන් හැම දෙයකටම බොරු කියන්නත් එයාගේ අවධානයක් තියෙනවා. ලස්සන ප්ලෑන් කරලා කියන්නේ. සිහියක් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් කොහොමද බොරු කියන්නේ? එහෙයි. දෙකේ මේ කීලම කියද්දිත් එහෙමනේ ලස්සන ප්ලෑන් කරලා කියන හොඳ සිහියක් තියාගන්න නැද්ද? ඒක මේ අනික් කට්ටියට අහුවෙන්නේ නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පරසෝචන කියන්නේ. එහෙයි. තමන් කේලම නොකියන විදිහටනේ කේලම ලෝකෙට කියන්නේ. එහෙමයි. තමන් බොරුවක් නොකියන විදිහටනේ ලෝකෙට බොරුව කියන්නේ. එහෙමයි. අහන්නේ එතකොට එහෙම කියන්නේ යට සිහියක් තියෙනව නැද්ද? හැබැයි සිහිය මොන සිහියක්ද? මිත්‍යා සතිය. එහෙමයි ස්වාමීනි. ඒ වීරිය මොකද්ද? මිත්‍යා වායාමයක්. එහෙමයි. එහෙනම් ওই විදිහට තමයි හොරකම, වැරදිකාම සේවනයේ බොරුව ලෝකෙට පේන්න කරන්නේ නැහනේ. හොඳයි කියන්නේ සිහියක් තියාගෙන කරන්නේ අවධානයක් තියාගෙන. එහෙමයි ස්වාමීනි. මේ සතෙකුට ගැහුවත් එහෙම බලනෝනේ එකපාරට ගහපු ගමන් මැරෙන්නේ කොතනද? හොරකමක් වුණත් අහු නොවි කරන්නේ කොහොමද? එහෙමයි. අනාචාරයත් ලෝකෙට අහු නොවි කරන්නේ කොහොමද? යා හොඳ සිහිය පවත්වලා කරන්නේ නැද්ද යම් ප්‍රමාණික? එහෙමයි ස්වාමීනි. මිත්‍යා සතියක් තියෙනවා. මිත්‍යා වායාමයක් තියෙනවා. තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක මිත්‍යා සතියක් වෙනවා. එහෙමයි. මිත්‍යා වායාමයක් වෙනවා. එහෙයි. දැන් අධාර්මික ජීවි වංචා කළ ජීවත් වෙනකොට අනිත් අයට වංචාවෙන් මනිනවා කියලා, වංචාවෙන් කිරනවා කියලා. එහෙයි. වංචනික විදියටයි මම මේ වර්ණාව කරන්නේ කියලා පේන්න කරන්නේ නෑ. ඒක ප්ලෑන් කරලා බොහොම කල්පනාවෙන් අනිත් අයට නොතේරෙන විදිහට කරන්නේ. එහෙමයි ස්වාමීනි. මිත්‍යා සතිය වෙඩෙන්නේ. එහෙයි. කොහොමද වැඩේ? තමන් මිත්‍යා තුළ- වැඩිලා යන විදිය. එහෙමයි ස්වාමීනි. එතකොට ආධ්‍යාත්මය සකස් වෙන්නේ කපටිකම, බොරුව, වංචාව. එහෙමයි. ඒකෙම පිරිපිරි ආධ්‍යාත්මය යනවනේ. දැන් බලන්න සම්මා දිට්ඨිය වැඩනකොට මොකද සම්මා සංකල්ප. ඒ සම්මා සංකල්ප වලින් ආධ්‍යාත්මය පිරෙන්න මොකද? අත්‍ය නෛෂ්ක්‍රම්‍ය කියලා කියන අත්හැරීමට නම් ආධ්‍යාත්මය පෙළවෙන්නේ. ඒතකොට ඒකත් එක්ක බොරුවක් නෑ නේ මහත්තයා. එහෙමයි. කියලා කියාගෙන මඩ අඩදබ්බර කරගන්න දෙයක් නෑ, රැක් ගන්න දෙයක් නෑ නේ. නෛෂ්ක්‍රම්‍ය හිතවිලි නැති. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාද සිතවිලි ඇති වෙන්නේ නැත්තම්. එහෙයි. හිංසා කරන සිතක් නැත්තම්. තේරුණා නේද? මරන්න ගහන්න බනින්න සිතක් නැත්තම්. කාමයන් අතහරින හිතක් නම් තියෙන්නේ. බොරුවක් කියන්න කොයිද අවස්ථාව? එහෙමයි. කොටවන්න කොයිද අවස්ථාව? එහෙමයි. පරුස වචන කොයිද කියන්න අවස්ථාව? දැන් මිහිස් වචන කියා මේ ලෝකෙත් එක්ක ඉන්නේ මොකටද ඔය? බලේ වෙනුවෙන්නේ. එහෙමයි. ඒතර ඉව නෑනේ. මිත්‍යා වචන නෑ. ඒතර මිත්‍යා කම්මන්ත නෑ. දැන් ඒ ටික මිත්‍යා සංකල්ප නැත්තම් ඊට පස්සේ විස්තර කරනවා සම්මා දිට්ඨිය යුතු කෙනාට සම්මා මේ සංකල්ප තියෙනවා කියනවා. සම්මා සංකල්ප තියෙන කෙනාට සම්මා වාචාය තියෙනවා කියනවා. එහෙමයි. සම්මා වාචා තියෙන කෙනාට තමයි කියනවා සම්මා කම්මන්තය තියෙනවා. එහෙමයි. එතකොට එයා සතුන් මැරීමට යන්නේ යාගේ. හොරකමට යන්නේ ආධ්‍යාත්මය. එක අංග ධර්මයක් බලවත් වෙනකොට ධර්ම යාන්ට නැගගත්තම් හරිම අසිරිය බලන්නකෝ. ධර්මයෙන් ධර්මයේ ගැළපෙලා යන ධර්මයකින් තව ධර්මයක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය නම් වූ ධර්මය බලවත් වුණා. සම්මා සංකල්ප නම් වූ ධර්මය උපදිනවා. එහෙමයි. සම්මා සංකල්ප නම් වූ ධර්මය උපදිනකොට සම්මා වාචා නම් වූ ධර්මය උපදිනවා. එහෙමයි. සම්මා වාචා නම් වූ ධර්මය උපදිනකොට සම්මා කම්මන්තේ නම් වූ ධර්මය උපදිනවා. එහෙමයි.
සම්මා කම්මන්තේ නම් වූ ධර්මයේ පිහිටා සිටින විට සම්මා ආජීවයේ නම් වූ ධර්මයේ වැඩෙනවා. එහෙයි ස්වාමී. සම්මා ආජීවයේ නම් වූ ධර්මයේ පිහිටා සිටින විට ඒ ධර්ම යානේ ඉන්නකොට සම්මා වායාමයේ නම් වූ ධර්මයේ වැඩෙනවා. එහෙමයි. සම්මා වායාමයේ නම් වූ ධර්මයේ පිහිටලා සිටින විට සම්මා සතිය නම් වූ ධර්මයේ වැඩෙනවා. එහෙමයි. හරි ලස්සනයි. එහෙමයි. ආශ්චර්යයි. ශ්‍රී සම්බුද්ධත්වයේ එහෙමයි ස්වාමී. ධර්මයේ ස්වාක්ඛාත බව. එහෙමයි. ඊළඟට කියනවා විස්තර කරනවා ඒ වගේම තමයි කියනවා සම්මා සතිය තියෙන කෙනාට තමයි කියනවා දැන් මුලින්ම දේශනාව විස්තර කළා කොහොමද වැඩින්නේ මේ අංග ටික ඔක්කොම තියෙනවා නම් සම්මා සමාධිය සම්මා සමාධිය එහෙමයි. ඔය අංග හතෙන් යුතු කෙනාගේ ආධ්‍යාත්මික සිතේ එකඟ බවක් තියෙනවා නම් එක බවක් හැදෙනවා යාගේ ටික 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 එහෙමයි. ඒක තමයි කියනවා සම්මා සමාධිය බවට පත් වෙන්නේ. එහෙමයි. සම්මා සමාධියක් තියෙනවා නම් දැන් බලන්න සම්මා සමාධිය ඉස්සරහට විග්‍රහ කරන යනකොට දැන් අපි සම්මා සතිය කියන එක විග්‍රහ කළා කොහොමද? කුසල අකුසල් පේන, යහපත අයහපත පේන, හොඳ නරක පේන 100ක් එතකොට. එහෙමයි. තේරුණා නේද? ඒතර ඒ 100න් යුතු කෙනාට මේ සමාධිය ඇති වෙන්නේ. ඒතර මේ සමාධියට ගියත් එයාගේ ඒ සමාධිය දකින්නේ කොහොමද? යථාර්ථෙමනේ. යථාර්ථයම දැක ඇති කරගත්තු 100ක් නම් තියෙන්නේ ඒ 100න් බලවත් වෙච්ච ඇති වෙච්ච ආධ්‍යාත්මික සමාධියක් නම් තියෙන ඒ සමාධිය තුල මොකද රැවටෙන්න දෙයක් නැහැ නේ යාට. එහෙමයි ස්වාමී. ඒ සමාධිය තුල දකින්නේ ඔහු අනිත්‍ය බවයි. එහෙමයි. අනාත්ම බවයි දකින්නේ. එහෙයි. තේරුණා නේද? ඒ දේශනාවල විස්තර කරන ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර තියෙනවා. ඒ පළවෙනි ධානයේ තියා එතකොට පංච උපාදානස්කන්ධී අනිත්‍ය දකින්නවා කියනවා. එහෙමයි. නොයලුණු හිතක් තියෙන එතනත් එකට. එහෙමයි. එතකොට ඒ සම්මා සමාධිය තුල යාට දැන් කාම අරමුණු තුල ඉඳ යම් කිසි කෙනෙක් කුසල අකුසල යහපත අයහපත දකින්නට වඩා බලවත් චිත්ත ඒකාග්‍රතාවයක් තුල සමාධියක් තුල දකින ඒක නිර්වුල් පිවිතුරු නිර්මලයි. එහෙමයි ස්වාමීනි. මිශ්‍ර වෙලා නැහැ. එහෙයි. එතකොට ඒකෙන් උපදින ඥානය මොකද වෙන්නේ? සම්මා ඥානයක්. එහෙමයි. අන්නේ සම්මා ඥානෙ තමයි කියන්නේ මේ දේශනාවල විස්තර කරන හරි ලස්සනයි. දැන් සම්මා සමාධිය කිව්වහම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය විස්තර කරනවා. එහෙමයි. එතකොට මේ විස්තර කරද්දී කියනවා කුමක්ද? හතරවෙනි ධානය දිනු කරපු කෙනාට කියනවා ඊට පස්සේ ඒ කියන ආසවානං කය ඥානාය, කය ඥානාය, ආසවානං කය ඥානාය කියලා වචනයක් තියෙනවා. එහෙමයි. ආශ්‍රවයක් ක්ෂය වුණු ඥානය. එහෙමයි. චිත්තං අබිනින්නාමේති. සිත ඒක පිහිටවනවා කියනවා. එහෙමයි. ආශ්‍රව ක්ෂය වුණු බව ඥානය ඇති කරගන්න හිත පිහිටවන. ඒතර ආශ්‍රව කිය කොහොමද? තව ආත්ම භාවයකට ආද්‍යය සිත ඇතුලේ ගෙනියන ස්වභාවයක් තියෙනවා නම් ඒ ගෙනියන ස්වභාවය නිරුද්ධ වුණා කියන අවබෝධය ඇති කරගන්න මානසික හැකියාව. ඒක ඥානයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා ආසවානං කය ඥානාය. එහෙයි. ආශ්‍රවයන් ක්ෂය වූ බවට තියෙන ඥානය. එහෙමයි ස්වාමීනි. ඒක ඥානයක් ඒක. එහෙයි. ඒතර සම්මා ඥානය. එහෙයි. සම්මා ඥානය. එහෙමයි. එතන මෙතන විස්තර කරනවා සම්මා ඥානස්ස. අන්න ඒක සම්මා විමුක්තිය බවට පත් වෙනවා. රැවටෙන්නේ නැහැ. එහෙමයි. රැවටෙන්නේ නැහැ. මොකද ඒක විස්තර කරනවා. ඔහොම දකින්නකොට යා පුරුදු කරනකොට ඉස්සෙල්ලම දකින්නවා කියනවා දැන් අර පළවෙනි ධානයේ දුක නම් ආර්ය සත්‍ය පිරිසින් දකින්නවා කියනවා. දුකේ හට ගැනීම මෙයමයි කියලා පිරිසින් දකින්නවා කියනවා. දුකේ නැතිවීම මෙයමයි කියලා පිරිසින් දකින්නවා කියනවා. නැති වෙන මාර්ගය මෙයමයි කියලා පිරිසින් දකින්නවා කියනවා. ඒ විතරක් නෙමෙයි ඉමේ ආසවාති යථා භූතම් පජානාති. මේක තමයි ආශ්‍රව කියලා දකින්නවා කියනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව පරිපූර්ණ වශයෙන් දකින්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ආශ්‍රවේ ආධ්‍යාත්මය උපදින්නේ මේ හේතුව නිසායි කියලා දකින්නවා කියනවා. එහෙමයි. මේ හේතුව නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා කියලා දකින්නවා කියනවා. එහෙමයි. නැති වෙන මාර්ගයේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයමයි කියලා පරිපූර්ණ අවබෝධ වෙනවා කියනවා. එහෙමයි. සම්මා දිට්ඨිය ගැන නිස්සක බව, ස්ථාවර බව, පිහිටි බව පරිපූර්ණ වශයෙන් පිරිසින් දකින්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක වෙන්නේ කොහොමකින්ද? සම්මා ඥානෙ වැඩිච්ච කෙනාගේ සම්මා ඥානයත් එක්ක මේ සම්මා සමාධිය වැඩිච්ච කෙනාගේ සම්මා ඥානෙක උපදී. එහෙමයි ස්වාමීනි. එහෙම දකිද්දී මොකද වෙන්නේ? ඥානෙ තියෙනකොට ඔය විදියට කාමාශ්‍රවයන්ගේ හට ගැනීම දකින්නවා කියනවා, නැතිවීම දකින්නවා කියනවා. දකිද්දී මොකද වෙන්නේ? මෙතන ලස්සන විස්තර කරනවා
ඒවම් පස්සතෝ ඒවං ඥානතෝ ඒවම් පස්සතෝ එහෙමයි. කාමාසවාපි චිත්තම් විමුච්ඡති. කාමාශ්‍රවෙන් හිත නිදහස් වෙනවා කියලා. එහෙමයි. භවආසවාපි චිත්තම් විමුච්ඡති. භවආශ්‍රවෙන් හිත නිදහස් වෙනවා කියලා. එහෙමයි. අවිජ්ජාසවාපි චිත්තම් විමුච්ඡති. අවිද්‍යාශ්‍රවෙන් හිත මොකද වෙන්නේ? නිදහස්. නිදහස් වෙනවා කියනවා. එහෙමයි ස්වාමී. ඒක මොකද්ද? එතකොට ඒක තමයි විමුක්තිය සම්මා. එහෙමයි ස්වාමී. සම්මා විමුක්තිය. එහෙයි. එතකොට විස්තර කරන හරිය ලස්සනට සම්මා ඥානස්ස සම්මා විමුක්තිය හොති. අර සම්මා ඥානෙ පිහිටලා ඉන්නකොට කුමක්ද යාගේ ආධ්‍යාත්මෙ උපදින්නේ? සම්මා විමුක්තිය. සියලු ආශ්‍රවයන්ගෙන් ඡය වුණු නිර්වාණ ධාතුවට පත් වෙන. අමෘතයට පත් වෙන. එහෙමයි ස්වාමීනි. ශ්‍රාග දේශ මොහයන්ගෙන් පරිපූර්ණ වශයෙන් නිදහස් වෙච්ච ආධ්‍යාත්මයක්. එහෙමයි. කිසිම තැනකට ගෙනියන ස්වභාවය නිරුද්ධ වෙච්ච ආත්ම භාවයන් වලට ගෙනියන ස්වභාවය සහ මුලින්ම ආධ්‍යාත්මෙ නිරුද්ධ වෙච්ච චිත්තසංතානය. එහෙමයි. ඒකට කියනවා සම්මා විමුක්තිය. රැවටීම් නෑ එතන. එහෙමයි. පරිපූර්ණයි එතන. එහෙමයි. එතන විස්තර කරනවා ඉතිස්සකෝ භික්කවේ අට්ඨංග සමන්නාගතෝ සේකෝ. ඔතන අංග 8න් යුතු කෙනා සේකයි කියනවා. එහෙමයි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගය, සෝතාපන්න, සකදාගාමි මාර්ගය, සකදාගාමි, අනාගාමි මාර්ගය, අනාගාමි, අරහත් මාර්ගය. එහෙමයි. ඒ සේක ඔක්කොම. එහෙයි. ඊළඟට කියනවා දසංග සමන්නාගතෝ. ඒ කියන්නේ සම්මා ඥානයයි සම්මා විමුක්තියයි දෙකත් යම් කෙනෙක්ගේ ආධ්‍යාත්මය ඇති වුණොත් එයා 10කින් යුක්තයි කියනවා. එයාට කියන්නේ රහතන් වහන්සේ කියලා. එහෙමයි ස්වාමීනි. අරහතා හොති. අරහතා කියන උතර පාලි වචනේ. එහෙමයි. රහතන් වහන්සේ කියලා කියන්නේ සිංහල වචනේ. ওই දෙකත් කට්ටිය පටලව ගන්න. එහෙමයි ස්වාමීනි. අරහතා කියන්නේ පාලි වචනේ. රහතන් වහන්සේ කියලා කියන්නේ සිංහල වචනේ. එහෙමයි. හරි ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙ විස්තර කරනවා තත්තර බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති. පින්වත් මහන්නේ මේ කරුණුත් සම්මාදිට්ඨිය ආයෙ කියන පූර්වංග වෙනවා. සම්මාදිට්ඨියම වර්ණනා කරන්නේ. එහෙමයි. ඒ නිසා අපිට සතුටුයි සම්මාදිට්ඨිය අපි ගොඩක් දේශනා 5ක 6ක විස්තර කළා නේද? එහෙමයි ස්වාමීනි. කතංච බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති. කොහොමද පින්වත් මහන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගය වෙන්නේ? ආයෙ විස්තර කරනවා සම්මාදිට්ඨිස්ස බික්කවේ. සම්මාදිට්ඨිය හිතේ වැඩෙනකොට, පිහිටලා තියෙනකොට. එහෙමයි. මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හොති. ඒ වෙලාවේ මිත්‍යා දෘෂ්ටි ඡය වෙනවා කියලා. එහෙමයි. අනින මිත්‍යා දෘෂ්ටි ඡය වෙන විදිය තේරුම් ගන්න. සම්මා දිට්ඨිය හිතේ පිහිටවගෙන නගින්න අපි ඉන්නව නම් මිත්‍යා දෘෂ්ටි ඒ වෙලාවේ ඩිංග ඡය වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රමයකට ඡය වෙන්නේ එහෙයි. ඊළඟට කියනවා යේච මිච්ඡා දිට්ඨි පච්චය අනේකී පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. තේජස්ස නිජ්ජින්නා හොති. එතන මොකද වෙන්නේ? අර මිත්‍යා දෘෂ්ටිය නිසා යම්තා පාපී අකුසල ධර්ම උපදිනවද ඒකත් ඡය වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. එන බලන්න සම්මා දිට්ඨිය හිතේ පිහිටවගෙන ඉන්නකොට මිත්‍යා දෘෂ්ටිය ඡය වී යනවා මේ මොහොතේ. මිත්‍යා දෘෂ්ටිය නිසා හටගන්න පාපී අකුසල ඡය වෙලා යනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා සම්මා දිට්ඨි පච්චය අනේකී කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. ඒතර සම්මා දිට්ඨිය හිතේ පිහිටුවාගෙන සිටින්න මොකද වෙන්නේ? භාවනාය පාරිපූර්ණිය ගච්ඡති කියන්නේ මොකද? වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා. එහෙමයි. වැඩිමෙන්. එතකොට වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා කියන්නේ එතකොට තියෙන ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් කරනවා, ප්‍රඥා බලයක් බවට පත් කරනවා, බෝධි අංගයක් බවට පත් කරනවා. එහෙමයි. එතකොට ඒක තව බලවත් කියලා ගිහිල්ලා සම්මා ඥානයක් බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. සම්මා ඥානයක් බවටම ගෙනියනවා ඒක. එහෙමයි. ඒතර රැවටෙන තරම් නෙමෙයි. එහෙයි. සම්මා ඥානයක් බවට පත් කරනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒතර මෙතන ලස්සන දෙපැත්තක් තියෙනවා. මොකද්ද? එකක් සම්මා දිට්ඨිය. එහෙමයි. අනිත් එක තමයි සම්මා දිට්ඨිය නිසා හටගන්න කුසල ධර්මය. එහෙයි ස්වාමීනි. සම්මා දිට්ඨියත් කුසලයක් මහත්තයා. එහෙමයි. ඒ නිසා යම්තා කුසල ධර්මයන් භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවද? වැඩිමෙන් පරිපූර්ණ වෙවි යනවද? ඒකත් කුසල පාක්ෂිකයි. එහෙමයි. සම්මා දිට්ඨියත් කුසල පාක්ෂිකයි. සම්මා දිට්ඨිය නිසා යම්තා කුසල ධර්ම වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වෙනවද? ඒකත් කුසල පාක්ෂිකයි. කුසල පක්ෂයට බරයි. එහෙමයි. එතකොට සම්මා දිට්ඨියෙන් එහෙනම් කුසල් කීයක්ද? දෙකයි. ඇයි? සම්මා දිට්ඨිය කුසලයක්. එහෙමයි. සම්මා දිට්ඨිය නිසා තව කුසල් දහම්
වැඩිමෙන් පරිපූර්ණත්වයට පත් වෙන යනවා. ඒකත් කුසල දහමක්. එහෙමයි ස්වාමී. එක කුසලයකින් කුසල් දෙකයි. එහෙමයි. ඒතර අනික් කාරණේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය අකුසලය. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය ඇති කෙනාට තව තව අකුසල් ධර්මයන්ගේ හිත යට වෙලා යනවා. ජීවිතය යට වෙනවා. එහෙමයි. එතකොට තව අකුසල පාක්ෂික තවත් දෙයක්. මිත්‍යා දෘෂ්ටිය එක අකුසල පාක්ෂිකය. මිත්‍යා දෘෂ්ටිය නිසා තව තව අකුසල උපදිනවන එක තව ඒවත් අකුසල පාක්ෂිකයි. එහෙමයි. එක අකුසලයකින් අකුසල දෙකක්. එහෙමයි. හිත නැඹුරු වෙනවා. ජීවිතේ නැඹුරු වෙනවා. එහෙයි. උපද්දන. එහෙනම් සම්මා දිට්ඨිය නම් වූ කුසලයේ නිසා කුසල් කීයක්ද? දෙකක්. එහෙමයි ස්වාමී. මිත්‍යා දෘෂ්ටිය නම් වූ අකුසලයේ නිසා අකුසල් කීයක්ද? දෙකක්. දෙකක්. එහෙයි. ඒතර කල්පනා කරලා බලන්න දැන් මෙතන අංග කීයක් ඔක්කොම කිව්වද? අංග ඔක්කොම 10යි. එහෙයි. ඇයි රහතන් වහන්සේගේ නම් සම්මාංග 10ක් පරිපූර්ණයි. ඊට පස්සේ දැන් අර වැරදි කෙනාගේ නම් සේක කෙනා නෙමෙයි. එහෙමයි. ඊළඟට වැරදි ප්‍රතිපදාවේ ඉන්නවනම් මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචාවල ඉන්නවනම් ඒ කෙනාගේ කීයක්ද? අන්තර මිත්‍යා ඥානිකුත් කිව්වනේ අර අසත්පුරුෂයාගෙත් අසත්පුරුෂයා කියලා. එහෙමයි. අංග 10යි. මිත්‍යා ඥානයක් කියලා කිව්වා, මිත්‍යා විමුක්තියක් කිව්වා. එහෙමයි. ඒතර ඒ කෙනාගෙත් එන අංග කීයක්ද උකට? එකකින් දෙක ගානේ. එතන 20යි. එහෙමයි ස්වාමී. මෙතනින් කීයද දෙක ගානේ? එතන 20යි. එහෙමයි. එතන මේ ඔක්කොම පරියාය කීයක් තියෙනවද උකට? 20ති කුසල පක්කා. එහෙමයි. කුසල පාක්ෂික 20යි. එහෙමයි. 20ති අකුසල පක්කා. අකුසල පාක්ෂික 20යි. එහෙමයි. තේරුණා නේද? එහෙයි. දැන් ආයෙත් අපි ඊළඟ එකේ විස්තර කරමු. ඊළඟට විස්තර කරනවා සම්මා සංකප්පස්ස භික්කවේ. සම්මා සංකල්ප හිතේ පවතිනකොට මිත්‍යා සංකප්පෝ නිච්චින්නා හෝති. එහෙමයි. මිත්‍යා සංකල්ප මොකද වෙන්නේ? ෂේ විලා යනවා. එහෙනම් මිත්‍යා සංකල්ප ෂේ වෙන ක්‍රමයක් නැහැ. සම්මා සංකල්පයේම තුල ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර සම්මා සංකල්පේ ඉන්න මොකද්ද වෙන්නේ? අපේ ඇතුළේ දෙයක් ෂේ වෙලා යනවා. ඒ දේ ෂේ වෙලා යනකම් අපිට තව තවත් මේ සම්මා සංකල්පම වඩන්න වීරියෙන්ම පිහිටුවන්න. වීරියෙම ඉන්න තියෙනවා. එහෙමයි ස්වාමී. ඊළඟට කියනවා මිච්ඡා සංකප්ප පච්චය අනේකී පාපවකා කුසල ධම්මා සම්භවන්තේ තස නිජ්ජින්නා හෝති. මිත්‍යා සංකල්ප නිසා තව තව පාපී අකුසල් උපදිනවා නම් ඒවත් මොකද වෙන්නේ? ඡය වෙලා යනවා කියනවා. ඒ ඉස්සෙල්ලා දේශනාවේ විස්තර කළානේ සම්මාදි මිත්‍යා දෘෂ්ටිය නිසා මිත්‍යා සංකල්ප ඇති වෙනවා, මිත්‍යා වාචා ඇති වෙනවා, මිත්‍යා කම්මන්ත ඇති වෙනවා කියලා විස්තර කළානේ. එහෙමයි. ඒ ඔක්කොම ඡය වෙලා යනවා. එහෙයි ස්වාමීනි. තේරුණානේ? සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්ප ඇති වෙනවා, සම්මා වාචා ඇති වෙනවා, සම්මා කම්මන්ත ඇති වෙනවා කියලා කිව්වා. ඒතර සම්මා දිට්ඨියත් එක්ක මොකද වෙන්නේ? අර ඔක්කොම ටික ඇති වෙනවා. එහෙමයි. ඒ ඔක්කොම ටික ඇති වෙනවා. එහෙයි. ඒතර වීසති කුසල පක්කා, වීසති අකුසල පක්ෂා. තේරුණා නේද? එහෙයි. ඊළඟට කියනවා මෙතන සම්මා සංකප්ප පච්චයාච අනේකේ කුසල ධම්මා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. සම්මා සංකල්ප ආධ්‍යාත්මික දියුණු වෙනකොට මොකද වෙන්නේ? ඒ මුල් වෙලා උපදින සම්මා වාචා කම්මන්ත ආජීව ඒවත් මොකද වෙන්නේ? ඒවත් වැඩි යනවා. එන සම්මා සංකල්පයේ කුසලයක්. සම්මා සංකල්පෙන් තමයි සම්මා වාචා කම්මන්ත ආජීව උපදින්නේ. ඒවත් කුසල පාක්ෂිකයි. ඒ කුසල පාක්ෂික කීයද? දෙකයි. සම්මා සංකල්පේ කුසලයක්. ඒ නිසා උපදින යම්තා කුසල් තියෙනවද? ඒ සියලු කුසල පාක්ෂිකයි. එහෙමයි. ඒතර මේ කුසලින් කුසල් දෙකයි. එහෙනම් මිත්‍යා සංකල්ප ගැන කල්පනා කරොත් අනිත් පැත්තට මොකද වෙන්නේ? මිත්‍යා සංකල්ප කියන්නේ අකුසලයක්. මිත්‍යා සංකල්පෙන් තමයි මිත්‍යා වාචා උපදින්නේ. එහෙමයි. මිත්‍යා කම්මන්ත උපදින්නේ. මිත්‍යා ආජීව උපදින්නේ. එහෙනම් මේ අකුසල පාක්ෂික තවත් ටිකක්. එහෙමයි. මිත්‍යා සංකල්ප කියන්නේ අකුසල පාක්ෂිකයි. ඒ නිසා උපදින යම්තාක් මිත්‍යා වාචා කම්මන්ත ආජීවයක්ද ඒවත් අකුසල පාක්ෂිකයි. අකුසල පාක්ෂික කීයද? දෙකක්. අකුසල ධාරාවන් දෙකක් එක කරුණකදී. එක කරුණකින් දෙකක්. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් දකින්න. එහෙමයි. එතකොට බලන්න ওই විදියට යනකොට ඔය අංග 10ටම මිත්‍යා ඥාන කියලා හේකුත් තියෙනවනේ, සම්මා ඥාන කියලා හේකුත් තියෙනවා. එතකොට එහෙමයි ස්වාමීනි. ඒතර සම්මා ඥානයේ ස්වභාවය මොකද්ද? සම්මා ඥානය ආවට පස්සේ මිත්‍යා ඥාන ෂේ වෙලා යනවා. එහෙමයි. මිත්‍යා ඥානය ආධ්‍යාත්මෙ පිහිටන්නේ. මිත්‍යා ඥාන නිසා උපදින මිත්‍යා විමුක්තියක්ද ඒවත් ඡය වෙලා යනවා. එතකොට එහෙමයි. එතකොට ඒකෙන් උපදින යම්තා අකුසලයක්ද ඒවත් දුරු වෙලා යනවා. එහෙමයි. එහෙනම් බලන්න සම්මා ඥානි කුසලයක්. එතකොට සම්මා ඥාන නිසා තව තව කුසල උපදින මොකක්ද ඊළඟ උපදින කුතුලය? සම්මා විමුක්තිය.
එහෙමයි ස්වාමීනි. තව කුසල් උපදිනවා. එහෙයි. එතකොට එහෙනම් සම්මා ඥානයි කුසලයක්. සම්මා ඥාන නිසා තව කුසල පාක්ෂික දේවල් උපදිනවා. එතන කුසල් දෙකයි. එහෙමයි. ඊළඟට මම මේක වේලාව අන්තිම නිසා මම මේ අන්තිමට ගිහිල්ලා විස්තර කරන්න දැන් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඊළඟට දැන් මිත්‍යා ඥානෙ ගත්තොත් එහෙම මිත්‍යා ඥානය අකුසලයක්. එහෙයි. මිත්‍යා ඥානෙන් තව අකුසල උපදීදී ඒවත් අකුසල පාක්ෂිකයි. එහෙමයි. ඒතර ඒකිනුත් අකුසල් දෙකයි. එහෙයි. එහෙනම් මිත්‍යා විමුක්තියත් ඒත් එහෙමයි. එහෙමයි. දැන් සම්මා විමුක්තියට පස්සේ මොකද මිත්‍යා විමුක්ති ඡය වෙලා යනවා. සම්මා විමුක්තියට ආවට පස්සේ මොකද වෙන්නේ? මිත්‍යා විමුක්තිය හිත පිහිටන්නේ නැහැ, ඡය වෙලා යනවා. එහෙමයි. මිත්‍යා විමුක්තිය නිසා හටගන්න යම්තා පාපී දේවල් නැද්ද? ඒතකොට ඒවා ඡය වෙලා යනවා. එහෙමයි. සම්මා විමුක්තිය නිසා උපදින යම්තාක් කුසල් නැද්ද? ඒව මොකද වෙන්නේ? ඒව හිත පිහිටනවා. එහෙමයි. ඒතර සම්මා විමුක්තියෙන් කුසලයක්. එහෙමයි. සම්මා විමුක්තිය නිසා උපදින යම්තා කුසල පාක්ෂික දේවල් නැද්ද? ඒවත් කුසල පාක්ෂිකයි. එහෙමයි. ඒතකොට එක කුසලයෙන් කුසල් දෙකයි. එහෙමයි. මිත්‍යා විමුක්තියක් ඇද්ද? අකුසලයක්. එහෙයි. මිත්‍යා විමුක්තිය නිසා යම්තා පාපී දේවල් උපදිනවද? ඒවත් අකුසල. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකිනුත් දෙකයි. අකුසල පාක්ෂික දෙකයි. එහෙයි. ඔය විදිහට සම්මා මාර්ගයේ අංග 10ක් තියෙනවා. අංග 10න් ඒතර දෙක ගානේ කුසල් කීයක්ද? 20ක් ස්වාමීනි. මිත්‍යා පක්ෂයේ ප්‍රධානීම අකුසල් 10ක් තියෙනවා. ඒතර ඒකින් 10කින් දෙක ගානේ හැදෙනවා. ඒතර ඒක අකුසල පාක්ෂික කීයද? 20ක් හැදෙනවා. අන්න බුදුරජාණන් දේශනා කළා මේ දේශනාවේ අන්තිමට ඉතිකෝ භික්කවේ වීසති කුසල පක්කා වීසති අකුසල පක්කා. එහෙමයි. මහා චත්තාරීසකෝ ධම්ම පරියාය. ඕකට තමයි කියන්නේ චත්තාරීස කියන්නේ 40. එහෙමයි. 20 40. එහෙයි. මේකට තමයි කියන මහා චත්තාරීසක ධර්ම පරියාය. එහෙමයි. පවත්තිතෝ අපපතිවත්තියෝ සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති. එහෙමයි. දිව්‍යයන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ ප්‍රවර්තනය කළ මේ මහා චත්තාරීසක දහම් පරියාය අපපතිවත්තියන් අනිත් පැත්තට පෙරලන්න බෑ කියන කාටවත්. එහෙමයි ස්වාමීනි. දෙවියෙකුටවත් පෙරලන්න බෑ. එහෙමයි. ශ්‍රමණයෙකුට පෙරලන්න බෑ. බ්‍රහ්මයෙකුට පෙරලන්න බෑ. සියලු දෙනා මැඩලගෙන ඉන්න මාරයටවත් අනිත් පැත්තට පෙරලන්න බෑ. එහෙමයි ස්වාමීනි. පෙරලන්න බෑ කිසි කෙනෙකුට. එහෙයි. කොහොමද අවබෝධ සම්මා සම්බුද්ධත්වයේ? එහෙමයි ස්වාමීනි. නිවන් දෙයක් අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකින් අරගෙන අහන්න පුළුවන්ද? බෑ. විස්මිත අවබෝධයක්. ආශ්චර්ය අවබෝධයක්. ඒකයි දේශනා කරන්නේ දෙව් මිනිස් ලෝකයා අතර අපා දෙපා සිව්පා බොහෝපා රූපවත් වූ අරූපවත් වූ සංඥා සහිත අසඤ්ඤ මේ සංඥාවක් නැති නේව සංඤේ නාසඤ්ඤී සියලු සත්වයන් අතර අග්‍ර වෙන්නේ කවුද? එහෙමයි. මේ සම්බුදු ඥානයෙන් පරිපූර්ණ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන්ම සරණ කරගන්න ඕන නිසා. ඒ අවබෝධ දිවි හිමියෙන් සරණ කරගන්න ඕන. මෙතන ලස්සන කාරණාවක් කියනවා යෝහිකෝච භික්කවේ සමනෝවා බ්‍රාහ්මනෝවා. පින්වත් මහණියම් ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි. එහෙමයි. මේ මහා චත්තාරීසක ධර්ම පරියායට ගරහනව නම් එහෙමයි. ප්‍රතික්ෂේප කරනව නම් ප්‍රතික්ෂේප කරන්න කියලා හිතනවා නම් එහෙමයි. ඒ අයට කරුණු 10කින් ගරහන්න පුළුවන් කියලා. එහෙමයි. කරුණු 10කින් ගරහන්න පුළුවන් කියලා. මොකක්ද කරුණු 10? යම් කෙනෙක් සම්මා දිට්ඨියට ගරහනවා නම් ඔහුට ගරහන්න පුළුවන් කියනවා. එහෙනම් ඔබතුමා වර්ණනා කරන්නේ මිත්‍යා දෘෂ්ටියනේ. එහෙමයි. ඔබතුමා වර්ණනා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් අයද කියලා ගරහන්න පුළුවන් කියනවා. එහෙමයි. ඔබතුමා ගරහන්නේ සම්මා සංකල්ප වලට. එහෙනම් ඔබතුමා ප්‍රශංසා කරන්නේ මිත්‍යා සංකල්පද? ඔබතුමා එතකොට මේ ප්‍රශංසා කරන්නේ මිත්‍යා සංකල්පද? එහෙමයි. කියලා එයාට ගරහන්න පුළුවන් කියනවා. එහෙයි. ඊට පස්සේ සම්මා වාචාවට ගරහනවා නම් එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා එතකොට මේ ප්‍රශංසා කරන්නේ වර්ණනා කරන්නේ මිත්‍යා වාචාද? එහෙමයි. ඊට සම්මා කම්මන්තට ගරහනවා නම් එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා වර්ණනා කරන්නේ මේ මිත්‍යා කම්මන්තද? එහෙමයි ස්වාමීනි. ඔබතුමා පුදන්නේ මිත්‍යා කම්මන්තද? එහෙයි. ඊට පස්සේ මිත්‍යා සම්මා ආජීවයට ගරහනවා නම් එයාට ගරහන්න කියනවා ඔබතුමා මේ ප්‍රශංසා කරන්නේ මිත්‍යා ආජීවද? එහෙමයි. එතකොට සම්මා වායාමයට ගරහනවා නම් එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා ප්‍රශංසා කරන්නේ මිත්‍යා වායාමයටද? එහෙමයි.
මිත්‍යා සම්මා සතියට ගරහනවා නම් එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා වර්ණනා කරන්නේ මිත්‍යා සතියද? එහෙමයි. සම්මා සමාධියට ගරහනවා නම් එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා වර්ණනා කරන්නේ ප්‍රශංසා කරන්නේ මිත්‍යා සමාධියටද? එහෙමයි. ඊට පස්සේ සම්මා ඥානයට නම් ගරහන්න එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා ප්‍රශංසා කරන්නේ මිත්‍යා ඥානෙද? ඊට සම්මා විමුක්තියට නම් ගරහන්න එයාට ගරහන්න පුළුවන් කියන ඔබතුමා වර්ණනා කරන්නේ මිත්‍යා විමුක්තියද? එහෙමයි. පින්වත් මහණෙනි, හරි ආශ්චර්ය සිද්ධියක් කියන පින්වත් මහණෙනි, මෙන්න මේ විදියට මේ මහා චත්තාරසික දහම් පරයයට ගරහනවා නම් කවුරුද කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ওই කරුණු 10න් එයාට ගරහන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරන තව ලස්සන කාරණා පින්වත් මහණනි, මේ උක්කලා කියන නුවර ජනපදයේ අහේතුකවාදී, හේතු විපාක පිළිගන්නේ නැති, අකිරියවාදී, ක්‍රියාව පිළිගන්නේ නැති, නස්තිකවාදී. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ විනාශය ගැන කතා කරන, ඉවර වෙලා යනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒ වගේ වාද කතා කරන අය පවා මේ මහා චත්තාරීසික දහම් පරයයට ගරහන් හිතුවේ නැහැ කියනවා. ඇයි? ලෝකයාගෙන් අර කරුණු 10න් ගැරහුම් ලබන්න වෙයි කියලා බයට. එහෙමයි ස්වාමීනි. බයට. ඒගොල්ලෝ හේතු විපාක පිළිගන්නේ නැහැ. නමුත් මහා චත්තාරීසික ධර්ම පරයයට ගරහන්නේ නැහැ කියනවා. එහෙමයි. එහෙමවත් මොලේ කලඳක් තිබුණා. ස්වාමීනි. අද එතකොට මේ ඉන්න කට්ටිය පිනට ගරහනවා නේද? එහෙමයි. ලෞකික සම්මාදිට්ඨියට ගරහන ඕක කළා හරියන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් බලන්න මේ පරයය පුරාට එහෙම එකක් දේශනා කළේ නැහැ නේ භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ උදාරු ධර්ම යානය ගැන, බ්‍රහ්ම යානය ගැන සිත පහදව ගන්න. අග්‍ර විපාක Tamanට උපදින්නේ. දෙව් මිනිස් Taman පිනක් කරනවා නම් අග්‍ර දේම පිනන්න, අග්‍ර පිනම කරගන්න. මොකක්ද ඒ අග්‍ර පින? අග්‍ර වූ මග ගැන දෙව් මිනිස් ලෝකයාට කියලා දෙන්න. එහෙමයි. අග්‍ර වූ මග ගැන හිත පහදවන්න. අග්‍ර වූ මග ගැන හිත පැහැදිවුවොත්, අග්‍ර වූ ධර්ම යානය ගැන හිත පැහැදිවුවොත්, අග්‍ර වූ බ්‍රහ්ම යානය ගැන හිත පැහැදිවුවොත්, Tamanට සුවසේ ධර්ම යානේ යන්නට, බ්‍රහ්ම යානේ යන්නට අනිවාර්යෙන් Tamanට හේතු සකස් වෙනවාමයි. එහෙමයි ස්වාමීනි. කරුණු සකස් වෙනවාමයි. උපකාර සැලසෙනවාමයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උදාර සම්පත්තිය ඇති කර ගන්නට මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අති උදාර සර්වඥතා ඥානය පිළිබඳව හිත පාදවන ඒ සොඳුරු ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් මහා චත්තාරිසක සූත්‍ර දේශනාව ඔස්සේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩසටහන් ගණනාවක් ඔස්සේ අපට පෙන්වා වදාළා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි, මේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ශීලා සහ හීන් බණ්ඩා දෙපළ, ඒ වගේම ප්‍රේමා සහ කරුණා බස්නායක දෙපළ, සුසිලා සහ රුද්‍රා දෙපළ සහ දේලියා සහ රංජිත් යන පින්වත් පිරිස එක රාශී වෙලා ඉතින් මේ පින්වතුන් රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජීන්, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය සම්පත්තියේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ, මහා සංඝරුවන, අනගාരികා මෑණිවරු, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලී සියලුම දෙනාටමත්, ශ්‍රද්ධා ධර්ම දාන සියලුම සමාජිකාවන්ට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න
වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම එංගලන්තයේ පදිංචි පින්වත් සීලා සහ හීන් බණ්ඩා ප්‍රේමා සහ කරුණා බස්නායක දෙපළ සුසිලා සහ රුද්‍රා දෙපළටත් දේලියා සහ රංජිත් යන පින්වත් පිරිසට දැනට අසරණීප තත්ත්වයෙන් පසු වුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. රුද්‍රා පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේ මේ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාටම සසර දුක් දුරු කිරීම පිණිසම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාළ පෙන්වා වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන එංගලන්තයේ පදිංචි පින්වත් සීලා සහ හීන් බණ්ඩා දෙපළ, ඒ වගේම ප්‍රේමා සහ කරුණා බස්නායක පින්වන්ත දෙපළ, සුසිලා සහ රුද්‍රා පින්වන්ත දෙපළ, දේලියා සහ රංජිත් යන පින්වන්ත හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාමත් දයාවෙන් අපි සිහිපත් කරගන්නේ. පින්ැති ඔබට අපි තාම ආදරයෙන් දයාවෙන් ආරාධනා කරගන්නවා. උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට පුළුවන් මේ සදාම් පිළිසඳරේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගෙන. ඉතින් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ මේ පිළිබඳව කරුණු විමසලා උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් දහම් කැඩපත පිණිස දහම් කැඩපත සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත රැගෙන යලි අපි ඔබ මුණ ගැහෙන්න. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.